දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිසරණේ පවත්වන 272 වන භාවනා වැඩසටහනේ ඊළඟ ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඉතින් අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ 272 වන භාවනා වැඩමුළුවේ 6 වන දින ධර්ම සාකච්ඡාව සඳහා කමඨහන් වාර්තා 8ක් සහ එක් ප්‍රශ්නයක් වශයෙන් ඔක්කොම 9ක් ඉදිරිපත් වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒවා ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කිරීමට පාද නමස්කාර පූර්වක අවසරයි. පළවෙනි වාර්තාව තුන්වන කමඨහන් වාර්තාවයි. ගරු ස්වාමින් වහන්සේ මම වෙම වැඩමුළුවට සහභාගී වන්නේ ආධුනික යෝගිනියක් ලෙසය. සක්මන් භාවනාව. වැලිමලුවේ සක්මන් කරන විට මා දකුණු පාය ඔසවන විට ඔසවනවා යයි සී කළෙමි. නැවත විලුඹ තබන විට ඇඟිලි වැලිමලුව තුලදී තරමක් තදවන ස්වභාවය නිරීක්ෂණය කළෙමි. වම් පාදය එසේම සතිමත්ව සිදු කළෙමි. සක්මනේදී බොහෝ දුරට සතියෙන් කිරීමට හැකියාව තිබුණි. බාහිර අරමුණු ආවේ ඊතා අඩුවෙනි. පර්යංක භාවනාව. මා සතිමත්ව වාඩි වී ඉඳගෙන සිටින ඉරියව්ව තුල සිත පිහිටුවා ගතිමි. එවිට ක්‍රමයෙන් ආශ්වාසයට සිත යොමු විය. නැවත ප්‍රශ්වාසය තුලද සතිමත් වීමි. බාහිර අරමුණු සහ සිතුවිලි බොහෝසේ ගලා ආවේය. ඒවා පළවා හැර නැවත ආනාපානය තුලම සතිමත් වීමට මාහට පෙර දිනවලට වඩා හැකියාව ලැබී තිබුණ බව නිරීක්ෂණය කළෙමි. ගරු ස්වාමින් වහන්සේ බසයක හෝ දුම්රියක ගමන් කරන අතරතුර කෙසේ සතිමත් විය හැකිද යන්න පහදා දෙන මෙන් පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. හොඳයි. දැන් අපි ඉඳගෙන සතිය පිහිටවනවා, ඊළඟට ඇවිදිනකොට සක්මනේ සතිය පිහිටවනවා. ඉතින් ඒවා තව වර්ධනය කරන්න ඔය වගේ ටිකක් එදිනෙදා කටයුතු වලදීත් සතිය පිහිටවන්න උත්සාහන්ත වෙන්න ඕනේ. ඉතින් එතෙන්දී තෝරගන්න පුළුවන් Tamanට එක එක අවස්ථා තෝරගන්න පුළුවන්, එක එක කටයුතු තෝරගන්න පුළුවන්. විශේෂයෙන්ම පටන් ගන්න පුළුවන් තනියෙන් කරන වැඩ. දැන් තන්න දත් ටික මදින එක තනියෙන් කරන්නේ. ඒ නිසා මේ දත් මදින එකේදී අපිට පුළුවන් නම් සිහිය පිහිටවගෙන කටයුත්තේ නිරත වෙන්න. එතකොට ඒකිනුත් අපිට භාවනාවට යම්සි අත්ලක් සැපේනවා, යම්සි උදව්වක් උපකාරයක් ලැබෙනවා. දැන් මෙතෙන්දී අහන්නේ අපි තුන් බස් එකේ යනකොට, පෝච්චියක යනකොට කොහොමද කරන්නේ කියලා. ඉතින් එතෙන්දී අපි වාඩිලා යනවා නම් ඉතින් ඇත්තටම ආනාපාන සතියේටම අවධානය යොමු කරන්නත් පුළුවන්. මොකද දැන් අපි ඉඳගෙන ඉන්න ඉරියව්වනේ තියෙන්නේ. ඉතින් එතකොට මේ හුස්ම ගන්න එක කොහොමත් බලන්න පුළුවන් කැමති නම් ඉතින් එතකොට අපිට පුළුවන් ද දැන් අනිකුත් අය වටේ පිටේ සද්දබද්ද කරද්දිත් යම්කිසි කටයුත්තක් අපිව කෝච්චියේ අරගෙන යද්දිත් අපිට පුළුවන් ද ආස්වාසයට ප්‍රස්වාසයට මේ අවධානය යොමු කරන්න. ඉතින් එතන තියෙනවා එක්තරා අන්දමක අභියෝගාත්මක ගතියක්. දැන් අපි මෙතන නම් බොහොම නිශ්ශබ්දයි, නිශ්චලයි, ඉන්න ඉරියව්වත් බොහොම නිශ්චලයි. ඉතින් එහෙම බඳු තොර අර භාවනාවටම සෑහෙන දුරට සරිලන පරිසරයක් තියෙනවා. හැබැයි කෝච්චියක යනකොට, බස් එකක යනකොට ඊට වඩා ටිකක් වෙනස්කමක් තියෙනවා. ඉතින් ඒත් හැබැයි දැන් මේක පුරුදු වෙන්නේ හැකියාව තමයි ලැබෙන්නේ. දැන් ඒකට සෑහෙන උදව්වක් ලැබෙනවා සක්මන් භාවනාවේදී. මොකද සක්මන් භාවනාව මුලින්දම්ම අභියෝග සුළුයි. මොකද අනිත් අයත් වටේ සක්මන් කරනවා. ඊට පස්සේ මමත් ඉස්සරහා බලාගෙන යන්නත් ඕනේ. S දෙකත් අරගෙන ඉන්න ඕනේ. වට සද්ද තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ අතරේ මම චේතනාපූර්වකව පාදයේ ඔසවනවා, තබනවා වැඩ ටිකක් කරනවා. එතකොට මට පුළුවන් ද ඒ පාදයේ චලනයට නැත්නම් පාදයේ ස්පර්ශයට අවධානය යොමු කරන්න. ඉතින් එතන තමයි අපි මේ අභියෝගය අරගෙන ටික ටික හුරු වෙන්නේ. හිතන්න දැන් මේ ඔක්කොම අනිකුත් බාහිර කටයුතු සිද්ධ වෙනකොට මගේ පාදයට මම ඔන්න අවධානයක් යොමු කරනවා. අපි තුමේ ඒක මුලදී අමාරු නම් ඔන්න ඔසවන අවස්ථාවේ ඔසවනවා කියලා මෙනෙහි කරනවා, තබන අවස්ථාවේ තබනවා කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ මේක සාර්ථක වෙන්න. එතකොට ඔසවනවා තබනවා කියන්න අවශ්‍යත් නැහැ. බොහොම නිශ්ශබ්ද මනසකින් මේ කටයුත්ත කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් නම් ඒ බඳු හැකියාවක් මේ කුසලතාවක් දිනු කරගත්ත කෙනාට බස් එකකදී ආනාපාන සතිය වඩනවා කියන එක එච්චර අමාරුවක් නැහැ. එහෙම නැත්නම් බස් එකකදී අපිට පිම්බීමක් හැකිලීමක් දිහා බලනවා කියන එක එච්චර අමාරුවක් වෙන්නේ නැහැ. මොකද ඉඳගෙන ඉන්න ඉරියව්ව තියෙනවා, අපේ කය හුස්ම ගන්නවා. අනිකුත් බාහිර කටයුතු කොපමණ තිබුණත් අපිට පුළුවන් ඒ අපිට අවශ්‍ය තැනට අවධානය යොමු කරන්න. ඒ නිසා ආනාපාන සතිය එක ඉරියව් එක කමටහනක් වඩන්න පුළුවන්. අනිත් එක තමයි අපිට පුළුවන් එක්ක පිම්බීම හැකිරීමට අවධානය යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් හිතන්න එක අතක් මත එක අතක් තියාගෙන යනවා. මේ එක අතක උණුසුම අනිත් අතට දැනෙනවා. එතෙන්ට අපිට ඕනනම් අවධානය යොමු කරගෙන යන්න පුළුවන්. හිතන්න දැන් දිනු කරන්නේ ධාතු මනසිකාරය කියලා.
එතකොට ධාතු මනසිකාරයට විශේෂයෙන් එක ඉරියව්වක් කියලා නැහැ. ඕනම ඉරියව්වකදී ධාතු මනසිකාරය වඩන්න පුළුවන්. ඒ නිසා කෝච්චියකදී බස් එකකදී ඒ කටයුත්ත කරන්න පුළුවන්. හිටගෙන උනත් කරන්න පුළුවන්. ඇවිදිනකොට කරන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොට කරන්න පුළුවන්. සතපිලා ඉන්නකොට කරන්න පුළුවන්. ඒ නිසා මේ ඉරියව් ඕනකකදී ඒ බඳු භාවනාවන් කරන්න පුළුවන්. ඒ නිසා අනිත් එක තමයි ඉඳගෙන ඉන්න ඉරියව්වට අවධානය යොමු කරන්න පුළුවන්. හිතන්න දැන් අපි බස් එකේ යනකොට හිත යනවා වෙන මොකක් හරි අරමුණකට. ගෙනල්ලා ආයෙත් මේ කයේ දැනෙන දෙයකට යොමු කරන්න පුළුවන්. එතකොට නිකන් අර කය වැඩ කරන්නේ අපේ හිත එකතු කරන භාජනයක් වගේ. හිත ආයෙ කොහේ හරි ගෙනියනවා ආයෙ ගිහින්ලා වැටෙනවා ආයෙත් ගෙනල්ලා මෙතනින්ම තැම්පත් කර ගන්නවා. හරියට නිකන් අර මුහුදේ එහෙ මෙහෙ යන නැවක් ඔරුවක් ඒක නවත්ත ගන්න නැංගොරමක් දානවා වගේ වැඩක් තමයි අපි ඉතින්දි කරන්නේ. කයම පාවිච්චි කරනවා මේ අවධානය එකතු කරගන්න. නැත්නම් අපිට ඒකාග්‍රතාවය දියුණු කරගන්න. ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා උත්සාහයෙන් කරන්න අපිට ඒ තමන්ගේ ජීවිතයේ අපි යෙදෙන එදිනදා කටයුතු වලට මේ විදිහට සතිය එකතු කිරීමෙන් තමයි ඇත්තටම මේක තව තව වර්ධනය කරගන්න අවස්ථාව ලැබෙන්නේ. හොඳයි. දෙවන වාර්තාව සක්මන. පින්වත් ස්වාමින්වහන්ස මාස 2ක පමණ සිට භාවනා කරමි. විලුඹේ විතරක් තද ගතිය දැනෙමින් පියවර 100ක් පමණ එක දිගට ගමන් කිරීමට මට හැකි වුණා. එම අවස්ථාවේදී මාත් සමග තද ගතියකුත් යන බවයි දැනුනේ. ඒ මොහොතේ සිත බාහිර කුඩා කුඩා අරමුණු වලට හිත ගියද ඒ මොහොතේදීම හිත සක්මනට පැමිණියා. මුළු පතුලටම දැනෙන තද බවට අවධානය යොමු කරමින් නිරීක්ෂණය කරමින් මීට පෙර සක්මන් කළා. නමුත් දැන් එසේ අවධානය යොමු කරමින් ගමන් කළත් ටික දුරක් යන විට විලුඹ ස්පර්ශ වීමේදී දැනෙන තද ගතිය වැඩිපුර දැනෙනවා. ඒ දැනීමත් සමග වැඩිපුර දුරක් සක්මන් කළ හැකිය. ඒ ආකාරයෙන් සක්මන් කිරීම සුදුසුද? නැතිනම් මුළු පතුලටම අවධානය යොමු කළ යුතුද? ඉදිරියට මා කළ යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙන්න. හොඳයි. අපි ඒකට උත්තර දෙලෙමු. මේ ඉතින් එක ඒ වගේ හොඳට කැපී පෙනෙන අරමුණකට මුලින් අවධානය යොමු කරාට කිසි වරදක් නැහැ. එතනින් තමයි අපි බැහැගන්නේ වැඩේට. ඒ කියන්නේ දැන් අපිට මුළු පතුලම නොපෙනෙනව වෙන්න පුළුවන්. මුළු පතුලෙම සියලු දේ දැනෙන්නේ නැතුව වෙන්න පුළුවන්. හැබැයි දැන් ඔය කියලා තියෙනවා වගේ විලුඹට හොඳට තදට දැනෙනවා නම් යම් හොඳට දැන් අපි පාදයක් පොළවේ තියෙනකොට තදට වදිනවානේ. එතකොට හොඳට දැනෙනවානේ. ඒක නැවත නැවත අර එහෙ මෙහෙ දුවන කතන්දර ගොතන හිතට එක්තරා අන්දමක අවදි කිරීමක් කරන්න. එහෙම නැත්නම් ඒ දුවන කතාව තැන් තැන් වලදී නවත්තලා අපිට උවමනා තැනට අවධානය යොමු කරන්න ඔය දැනීම පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා කොහොමත් සතිය දියුණු කරද්දී මුලදී ඔය වගේ කැපී පෙනෙන අරමුණක් තෝරගන්න එක පහසුයි. දැන් ඒක හැබැයි එතනින් නතර වෙන්නේ නැහැ මුළු කතාව. දැන් ඒ විදිහට අපි හිතමු දැන් ඔන්න පුළුවන් කමක් ලැබෙනවා මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම සිහියෙන් ඒ විදුඹේ දැනෙන තද ගතියට අවධානය යොමු කර යන්න. හිතන්න දැන් ඔක සාර්ථක වුණා කියලා. ඊට පස්සේ හැබැයි ඉතින් සාර්ථක වුණා කියලා කියන්නේ දැන් හිත පිට යනවා අඩුයි. පිට ගියත් අංගාලා එනවා. ඊට පස්සේ මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්මත් යන්න පුළුවන්. ඊට පස්සේ හැරෙන එකත් අපිට ඔන්න සිහියෙන් කරන්න පුළුවන්. එන එකත් සිහියෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිත ටිකක් කීකරු වෙලා. දැන් ඉතින් ඊට එහාට යන්න ඕනේ. ඒ යන්නේ කොහොමද? දැන් අපි පොඩ්ඩක් හිතට අභියෝගයක් දෙනවා. මෙතන මේ තද ගතියට අමතරව තව දේවල් තියෙනවා. දැන් විලුඹක් තියෙනකොට විලුඹ පමණක් නෙමෙයිනේ දැන් ඔන්න ලේවකෙත් දැනෙන්න පුළුවන්. මෙතන කොට්ටේ ප්‍රදේශයක් දැනෙන්න පුළුවන්. ඇඟිලිත් දැනෙන්න පුළුවන්. ඊළඟට තද ගතියට අමතරව තව දේවල් දැනෙන්න පුළුවන්. හිතන්න උණුසුම් ගතියක්, සිසිල් ගතියක්, සිනිඳු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක් වගේ ලක්ෂණ දැනෙන්න පුළුවන්. ඒ නිසා හිත තව ටිකක් උනන්දු කළා එයාට කියනවා මෙන්න මේ ලක්ෂණක් තියෙනවලු පොඩ්ඩක් බලන්න කියලා. නිකන් අර පුංචි කුතුහලයකින් අර පුංචි ළමයෙකුට දෙන්නේ පොඩි අභියෝගයක්. බබා මෙන්න මේකත් කරන්න කියලා. අන්න ඒ වගේ ඉතින් අපිත් අපේ හිතට කියනවා මෙන්න මේ වැඩෙත් කරන්න කියලා. ඒකට අර දැන් හිත එකඟ වෙලා තියෙන යම් පමණක සතිමත් වෙලා තියෙන්නේ ඒ සඳහා පාවිච්චි කරේ අර ප්‍රබල අරමුණ. හැබැයි ඊට පස්සේ තමයි සියුම් අරමුණු දැනගන්න. අනිකුත් දැනෙන දේවල් දැනගන්න උත්සාහන්ත වෙන්නේ. එතකොට සාර්ථක වෙනවා. ඒ නිසා කළා තියෙන එකේ වැරද්දක් නැහැ. හොඳයි. ස්වාමීන් වහන්සේ ඒ යෝගයාගෙන් පරයන්ක පිම්බීම හැකිලිම දෙස බලා සිටන විට එය ක්‍රමයෙන් කුඩා වී ගොස් උදරයේ ඉහළින් වරහන් ඇතුලේ නිශ්චිතව ස්ථානයේ කිව නොහැකිය. එකම එක ස්ථානයක දිගින් දිගටම තද කරන වාසේ දැනුනි. එය උදර අභ්‍යන්තරයේ සිට උදර බිත්තිය දෙසට ඇඟිල්ලකින් තද කිරීමක් තදින් තෙරපීමක් නගින වාසේ දැනුනි. එය විනාඩි 10ක්වත් තිබෙන්නට ඇතැයි මට සිතේ. එම අවස්ථාවේ ශරීරයේ කොතන හෝ සුලන් රැල්ලක් චලනය වනවාදයි මම බැලුවෙමි. කොතනකවත් සුලන් රැල්ලක් දැනුනේ නැත. සුලන් රැල්ල එක ස්ථානයකට එකතු වීම නිසා මෙසේ තද ගතියක් ඇති වෙන්නට ඇතැයි මට සිතුනි.
ඇත්තටම සිදු වූයේ කුමක්දැයි මම නොදනිමි. ජීවිතේ නැති වූවට කමක් නෑ යන හැඟීමෙන් ඒ දෙස බලා සිටියෙමි. පසුව සිතට වෙනත් අරමුණුද පැමිණි නිසා එම තද ගතිය නැති වින. මාහට එක දිගට විනාඩි 45ක් පමණ භාවනා කළ හැකිය. ඉන්පසු කකුල් හිරි වැටෙයි. වේදනා දැනෙයි. එම දැඩි වේදනාවන්ට සිත යොමු කර දැනීමක් ලෙස කෙතරම් මෙනෙහි කළත් එම වේදනාවන් නැති වී නොයයි. මුලදී සුළු සුළු වේදනාවන් පැමිණියත් ඒවා ගණන් නොගෙන භාවනා කළ හැකිය. පසුව ඇතිවන දැඩි වේදනාවන් නිසා ඉරියව්ව මාරු කිරීමට සිතෙයි. ඉරියව්ව මාරු කරන විට සිත නැවත මුල් අවස්ථාවට පැමිණේ. කාරුණික උපදෙස් පතමි. තෙරුවන් සරණයි. හොඳයි. දැන් අපි ඉරියව්ව මාරු කරද්දී ඉතින් ක්‍රම කීපයක් පාවිච්චි කරන්න පුළුවන් අපේ අවධානය ගිලිහෙන්නේ නැති වෙන්න. එකක් තමයි දැන් අපි හිතමු දැන් පිම්බීම හැකිලිම බල ඉන්නේ. ඒ අතරේ දැන් කකුල රිදෙනවා. ඉතින් එතකොට දැන් එකපාරට අපි කකුල මාරු කරොත් එහෙම ඉරියව්ව වෙනස් කරොත් එහෙම දැන් මේ සමතුලිතතාවය බිඳෙනවා. ඒකට දැන් කියන්නේ ආයෙත් බිම්දොට වැටෙනවා. ඉතින් එතකොට අපිට කරන්න පුළුවන් එක උපක්‍රමයක් තමයි දැන් පිම්බීම හැකිලීමේ තිබිච්ච අවධානය හිමීට මාරු කරන්න අපි හිතමු දැන් දන හිස්සනන් රිදෙන්නේ දන හිස්සට. එතකොට ආයෙ පිම්බීම හැකිලීමට පණීවි. හැබැයි නැවත නැවත පොඩ්ඩක් ඒක දැන් අපි කියන්නේ විතක්ක කරනවා විතර්කයක් කියලා කියන්නේ. දැන් හිතන්න දැන් මේකනම් අපේ අරමුණ මේකනම් අපේ හිත මේ හිත නැවත ගෙනල්ලා මේ අරමුණට දානවා. ආයෙත් ඉතින් මෙයා පයින්නවා එළියට. ආයෙත් ගෙනල්ලා මෙතන නැවතට දානවා. ඒතර මේකට කියන විතර්කය කියලා. applied thought කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. නැවත නැවත මේ අරමුණට හිත යොදනවා. ඒතර මෙන්න මේ යෙදීම ඊටාම් වැදගත්. ඒතර මෙහෙම යොදන්න තමයි මේක තුලම එයා හැසිරෙන්න ගන්න. මේකට අපි කියන ਵਿਚාරය කියලා. මේ අරමුණ තුල එයා හැසිරෙන්න ගන්නවා. ඒතකොට මෙන්න මේ දේ සාර්ථක වුණා නම් දැන් එතකොට ආයෙ පිම්බීම හැකිලිමට යන්නේ නැහැ. දැන් ඉන්නේ ඔන්න මේ අපි අලුතෙන් ගත්ත අරමුණේ. එතකොට හිතන්න දැන් ඔන්න ධනහිසෙට. ධනහිසෙට අපි නැවත නැවත ඒ දේ කළා. ධනහිසේ දැන් මේ හිත නතර වෙලා. හිත ඉන්නවා එතන. ඊට පස්සේ දැන් පුළුවන් ඉරියව්ව මාරු කරන්න. දැන් එතකොට ධනහිස නම් රිදෙන්නේ. එතකොට දැන් ඉරියව්ව මාරු කරනවත් එක්ක ඔන්න රිදීමට මොකද වෙන්නේ කියලා බලන්න. දැන් රිදීම එතකොට සමහරට අඩු වෙලා සමනය වෙලා දැන් පොඩ්ඩක් ආයිත් හිත සතුටු සහගත ගතියක් එයි. මොකද දැන් තිබිච්ච තීව්‍ර වේදනාව නැති වෙනවනේ. ඒ නැති වෙන එක බලාගෙන හොඳට ඉරියව්ව මාරු කළා සම්පූර්ණයෙන් සකස් වෙන්න. ඊට පස්සේ ඕනේ නම් එතනම හිටියත් කමක් නැහැ. ආයිත් මෙතෙන්ට ගත්තත් කමක් නැහැ. දැන් මෙතෙන්දී දැනගන්න තියෙන්නේ අත්‍තරම දැන් සතියට එක අරමුණක් කියන එකේ එච්චර වැදගත්කමක් නැහැ. මුලදී අපි එහෙම එක අරමුණක් හඳුන්ලා දෙනවා. මොකද තාම අපිට ආධුනික හින්දා. ඒ කියන්නේ ඒක අරමුණක් අනුසාරයෙන් තමයි අපි පුළුවන් තරම් සතිය ඉස්සරහට ගන්නෙ. පස්සේ ඕනම අරමුණකට හිත සතිමත් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි දැන් මෙතෙන්දි කළේ. පිම්බීම හැකිලිමේ තිබිච්ච හිත සතිය කෙනලා දැම්මා ධනහිසට. එතකොට ඔන්න ධනහිසේ තියෙන දැනීමක් හොඳට අවධානයෙන් හිටියා. යාට තේරෙන්න ගත්තා. ඒක වේදනාකාරී ඉන්න අමාරුයි. දැන් ඒක වෙනස් කරනවා. අරමුණ පොඩ්ඩක් වෙනස් කරනවා. මේ කකුල පොඩ්ඩක් වෙනස් කරනවා. එතකොට ඉතින් වේදනාව ඔන්න සමනය වේවි. දැනගත්තා. ඒක තේරුම් ගත්තා. ඊට පස්සේ ආයෙ මෙතෙන්ට ආවා. මොකක්වත් බාධාවක් වෙලා නැහැ. ඉතින් අරමුණ මාරුණා කියලා සතියේ කිසි බාධාවක් නැහැ. ඉතින් තවත් ඉතින් ඕක අපි සමාධියට හුඟක් කැමති නම් මේකම තියාගෙන ඉන්න ඕන නම් එතකොට ඉතින් පොඩ්ඩක් මේකෙම හිත අවධානය තියාගෙන නිකන් හොරෙන් වගේ මේක වෙනස් කරන්න වෙනවා. අර හිතන්න දැන් මේ වගේ නම් අරමුණ තියෙන්නේ මේක දිහාම බලාගෙන ඉන්න හැබැයි හිමීට නිකන් පැත්තකින් මෙයා මේ ඇස්යෙන් වෙනස් කරනවා. හැබැයි මෙතන පුළුවන් තරම් අඩු කැළඹීමක් සිද්ධ වෙන අන්දමින්. අර එක පාට ගසා දැම්මොත් තමයි මේ ඔක්කොම වෙනස් වෙන්නේ. මේ ආයේ බිඳුවට වැටෙන්නේ. එහෙම නොවෙන්න අර විදිහ කරන්නත් පුළුවන්. ඒ නිසා ඔය උපක්‍රම පාවිච්චි කරලා බලන්න. කියන්නේ Tamanට මේ ගැළපෙන උපක්‍රමයක් යොදාගත්තට කමක් නැහැ. එතකොට පුළුවන් ඔය වගේ අපිට කියන්නේ තීව්‍ර වේදනාවක් ආවත් ඒකත් භාවනාවටම ප්‍රයෝගික කරගන්න පුළුවන්. අනිත් එක කියන්නේ දැන් ඉස්සරහට යන්න ඔය තීව්‍ර වේදනාවලත් සිහියෙන් ඉන්න පුළුවන් ගතිය. ඒ දිහා ඒක ගැටෙන්නේ නැතුව ඒකිනුත් ප්‍රයෝජන ගන්න පුළුවන් ගතිය හැදෙනවා. ඒක පොඩ්ඩක් කල් යනවා. නිසා ටිකක් යොසීමෙන් කරගෙන යන විදිහ හොඳයි. තුන්වන වාර්තාව. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මාගේ මේ දෙවන කමඨහන් වාර්තාවයි. සක්මන් භාවනාවේදී මා මුලින්ම ඉරියව් මෙනෙහි කරමි. ඉන්පසු සිත යටිපතුලට යොමු කර සක්මන් කළේය. මාගේ සිත වෙනත් සිතුවිලි වලට යොමු වීම අඩු වශයෙන් දැනුනි. වැලි මළුවේදී පතුල ගැටීමේදී මට විලුඹ හා පතුලේ කොට්ටය හා ඇඟිලි වැලි අතරට ගැටෙන බව හා ඔසවන විට වැලි කැට හැලෙන ගතියද නිරීක්ෂණය වුණා. ලනුපැදුරේදී සක්මනේ යෙදෙන විට පතුලට එම තද ගතිය දැනුණු අතර වලලු කර වට නැවෙන බවද දැනුණා. සක්මන හොඳින් කිරීමට හැකි වුණා. සිත වෙනත් සිතුවිලි කරා යාම අඩුයි.
පර්යංක භාවනාවේදී මුල් දිනවලට වඩා හොඳින් කිරීමට හැකිය කියා දැනුණා. පර්යංක භාවනාවේදී මම සිටින ඉරියව්ව මෙනෙහි කළා. ටික වේලාවකින් පසු හුස්ම ගැනීම පිට කිරීම මෙනෙහි කළා. නාසිකාග්‍රය අරමුණු කර ටික වේලාවක් භාවනා කිරීමෙන් පසු අරමුණක්ද සිතුවිල්ලක්ද නැති හිස් බවක් දැනුණා. ටික වේලාවකට පසු සිත කයට යොමු කරමින් රඳවා අත් උර යන වශයෙන් සමන් දෙපා අත් උර යන වශයෙන් මෙනෙහි කළා. එහිදී එක් එක් කොටස්වල වෙනස්කම් රිදීම් දැනීම් අනුව මෙනෙහි කරමින් භාවනා කළා. මේ නිවැරදිද? ගරු ස්වාමින් වහන්සේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔව් ඉතින් ඒකෙත් දැන් ඔය බොඩි ස්කෑනින් කියලා එහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මෙතන ඉඳන් අපිට මූත් දනහිස් යටිපතුලින් ඉඳන් ඕනනම් ඔලුවට යනකම්ම අපි එහෙම යොමු කරන්න පුළුවන්. ඒක ගෝයන්කා ක්‍රමයේ එහෙම කරනවා. ඉතින් ඒකෙදී අර පොඩ්ඩක් මෙහෙවීමක් තියෙනවා. අපි අපේ අවධානය උඩ ඉඳන් යටට ගලාගෙන යනවා නිකන් පවත්වාගෙන යනවා. එතකොට අහුවෙන විවිධ දැනීම් ගැන අවධානයෙන් ඉන්නවා. දැන් ඔකේ පොඩි වෙනසක් තේනවා මේ දැන් එතෙන්දී අර මහාසී ක්‍රමයේදී එහෙම කරන්නේ එහෙම නෙමෙයි. මහාසී ක්‍රමයේදී කරන්නේ දැන් දැනෙන එක විතරයි ටක් ගාලා බලන්නේ. රෙඩි පිට ඉන්නවා නිකන් හොඳට ලෑස්ති පිට ඉන්නවා. කොහේ හරි ඇති වුණා නම් එතෙන්ට ටක් ගාලා අවධානය යොමු කරන්න හැකියාව දිනු කරනවා. දැන් ඒකයි මම කලිනුත් කිව්වේ සක්මන් භාවනාවේදී දැන් හිතන්න දකුණු පාදයේ තියෙන තැන නෙමෙයි ඊට පස්සේ වම් පාදයේ තියන්නේ. වම් පාදයේ තියෙන තැන නෙමෙයි ඊට පස්සේ දකුණු පාදයේ තියන්නේ. දැන් එතකොට සම්පූර්ණයෙන්ම අපිට අවධානය වෙනස් කරන්න වෙනවානේ. හිත ඉලක්ක කරන්න වෙනවානේ හරියටම. ඉස්සලා තිබිච්ච තැනට නෙමෙයි දැන් හිත යොමු කරන්න ඕනේ දැන් වෙන තැනකට. ඒ වගේම දැන් කය ඇවිදිනවා. ආයි මේ කය නවත්තලා හිමින් යවලා කරන්නත් බෑ. මේ ටට්ටක් ගාලා මෙයා ඇවිදිනවා. ඇවිදිනකොට බොහොම යහුසුළු එතෙන්ට හිත යොමු කරන්න ඕනේ. ඉතින් ඔන්න ඒ කුසලතාවය හැදිලා එනවනම් එතකොට අන්න මේ කයේ ඕනම තැනක ඊට පස්සේ අය මාක් හරි දැනීමක් ඇති වෙනකොට අපිට ඍජුවම එතෙන්ට අවධානය යොමු කරන්න පුළුවන්. ශනිකව එතෙන්ට අවධානය යොමු කරන්න පුළුවන්. නැත්තම් අපිට වෙන වචන වලින් කියන්න පුළුවන් අපේ අනසක යටට අපේ හිත ගන්න පුළුවන්. දැන් අපේ කයේ ඕනම තැනක වේදනාවක් තියෙනවා. ඒ වේදනාවට යහුසුළු අවධානය යොමු කරන්න පුළුවන්. නැත්තම් ධාතු ලක්ෂණයක් පහළලා තිනවා. ඒ පහළ වෙනවත් එක්කම අපිට එතෙන්ට අවධානය යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා වරදක් නැහැ ඕක කරන්න. ඒ කියන්නේ විවිධ තැන්වල මතුවෙනවා. ඒ අය අවධානයෙන් ඉන්නවා. හැබැයි ඔහොම කරද්දි සමහර තැනක් හොඳට තේරෙන්න ගනීවි. ඒ කියන්නේ දැන් අපිට තාමත් අර හොඳට මේ දෙක මේ සමපාත වීමක් වෙලා නැහැ. දැන් මේ අරමුණයි හිතයි හොඳට සමපාත වීමක් වුණාම තමයි සතිය නිකන් බල ගැන්වීමක් වෙන්නේ. බැලුවත් දන්නේ අර වීඩියෝ එකක් තියෙනවා ඒකාරෝ කියලා. දැන් මෙන්න මේක පොඩ්ඩක් බලන්න පුළුවන්. මෙතන මේ එල්ලලා තියෙන්නේ. මේ ඒ එල්ලලා තියෙන එකේ දැක්කනම් ඕගොල්ලෝ දැන් මේ රෝදයක් කැරකෙන එක නෙමෙයි පෙන්වන්නේ නේද? දැන් රෝදේ තියෙනවා මෙහෙම ගරාලි. අරයක් නේ තියෙන්නේ. ඒ අරෙන් ඒ යටට මෙන්න මෙහෙම ඍජුව තියෙන එක තමයි වැඩි මේ බරක් ගන්නෙ නේද? ඍජු ලම්බකව තියෙන එකනේ නේද? එතන තමයි වැඩි මේ බරක් යෙදෙන්නේ. ඒතර ඔන්නෝකට අපි කියනවා එක අරය කියලා. ඒක තමයි බුදුහාඳුරේ ඒකට තමයි සතිය කියලා කියන්නේ. ඒකාරෝ කියලා සතියෙන් කියන්නේ මේ මේකාරෝ කියලා පාලියෙන් කියන්නේ සතියට. ඒතර මෙන්න මේ අවස්ථාවේදී තමයි තනිකරම සතිය බලගන්නලා ඉන්නේ. ඉතින් ඔන්න ඔය හැකියාව අපි තුල දිනු වෙන කාලයක් යනවා. ඒක පාට ඉතින් ඕක හරියන්නේ නැහැ. දැන් ඔය මං කියපු දැන් එක තැන්වල තියෙන අරමුණු බලබලා යනකොට සමහර වෙලාවට හරියටම මේක නිකන් සමපාත වේවි. Tamanට දැනේවි. දැන් නම් අරමුණත් එක්ක 100%ක් අවධානය තියෙනවා. එතකොට ඊළඟට මාරු නොවි මේක පුළුවන් තරම් බලන්න. පැන යන්න එපා ඊළඟ එකට. මේකේ මොකද්ද සම්පූර්ණ වශයෙන් වෙන්නේ? මේකේ මුළු ජීවිත කාලෙම බලන්න උත්සාහන්ත වෙන්න. ජීවිත කාලෙම කියන්නේ දැන් එයාගේ පටන් ගැනීම, වෙනස් වීම, ඒකේ තනි එකක්ද තියෙන්නේ නැත්නම් ගොඩක් මෙතන තියෙනවද, සමූහයක් තියෙනවද, එක එකක් අහුනොත් ඒවා කොහොමද වෙන්නේ කියලා මේකෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගන්න බලන්න. ඒක එච්චර අහුවුනේ නැත්නම් ඊළඟට යන්න. හොඳයි. හතරවන වාර්තාව ගෞරවනීය ස්වාමින් වහන්සේ. උදේ දාණයෙන් පසු සතියෙන් වැලි මළුවට ගියෙමි. වනාන්තරයකට ගියාසේ දැනුනි. වැලි මළුවත් බෝ මළුවත් ඊතා ප්‍රිය නිසල නිදහස්සේ දැනුනි. එහි සතියෙන් පිරිසිදු කර සක්මන පටන් ගතිමි. ඉදිරියට යවා කියාත්ම විලුඹ සහ ඇඟිලි වලට තද ගතිය, සීතල ගතියක්, වැලි කැට ඇලෙන සැටිත් දැනුනි. ඇඟ පැත්තකට යන සැටිත්. එක කුරුළු නාදත් රිලවුන්ගේ ගස්වල වන සද්දත් සමග සිතුවිලි ගලාගෙන ආවේය. ඒ අතරින් සතියෙන් සිහියෙන් සිටිමි. තෙරුවන් සරණයි. එපමණයි සොන්නස්. ඔව් පරිසරයට යක් ඉතින් අත්විඳින්න කමක් නැහැ. වැඩේ කරගන්නත් ඕනේ ඉතින්.
මේ කවන්න නැද මුලදී චුට්ටක් ඔය වගේ ඉතින් අර හිටපු ගාල ගොට්ටියෙන් අත මිදලා ආව නේද යන්තම් කියලා ඒක ගානක් නැහැ. ඊට පස්සේ හිමීට තමන්ගේ වැඩේට අවධානය යොමු කරන්න. ඒ කියන්නේ විවිධාකාර ඔය වගේ දේවල් තියෙනවා. හැබැයි දැන් මුලදී ටිකක් අපි යටිපතුල මූලික කරගෙන තමයි වැඩේ කරන්නේ. ඒ කියන්නේ යටිපතුලේ මොනවාද දැනෙන්නේ. ඒ හරහා හිතේ ඒකාග්‍රතාවය එක පැත්තකින් වර්ධනය වෙනවා. අනිත් පැත්තෙන් අර මං වගේ හිත අපිට වමනා තැනට යොමු කරන්න අවස්ථාව සැලසෙනවා. ගාන්ටේ අවස්ථාව නැත්නම් වදිනකොටම හිත එතනට යොමු කරන්න යන්නේ දෙක සමපාත කරගන්න ඔය වගේ හැකියාවන් වර්ධනය වෙලා එනවා. පස්සේ ඔය ටික හැදුනට පස්සේ ඇත්තරම තව දේවල් දැනුණට වරදක් නැහැ. ඒවත් දැක්කට කමක් නැහැ. ඒවට අවධානය යොමු කළත් කමක් නැහැ. මුලදී පටන් ගැනීම යටිපතුලෙන් කරන්න එතන අර කලින් කෙනෙක් ලියලා තිනවා වගේ අපිට විලුඹට නම් තදට දැනෙන්නේ. ඒක මුලික කරගෙන යන්න. එතනින් වැඩේ අල්ලගන්න, සතිය දියුණු කරගන්න. ඊට පස්සේ දියුණුනාට පස්සේ තව දේවල් දැනෙන දේවල් වලට අවධානය යොමු කරන්න. ඒක වැරද්දක් නැහැ. පස්වන වාර්තාව 6 වෙනි දවස පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයක් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමි. අද දින අලුයම 3:00ට අවදි වී ඇඳ වස්ත්‍ර සිහියෙන්ම අස්කර නාන කාමරයට ගොස් සිහියෙන්ම දත් මැද සුද්ධ පවිත්‍ර විය. ඒ වෙලාවේ යමක් සිහිවිය. අපට දාන පිඟානේ සිට ඉඳුම් හිටුම් උණුපැන් එල්පැන් කොට්ට මෙට්ට ඇඳ ඇතිරි සියල්ල ලබා දුන් සියලු දෙනාටද ධර්මයෙන් අනුශාසනා කරන ඔබ වහන්සේලාටද අපගේ සෑම දෙයක්ම සොයා බලා අම්මා කෙනෙක් වගේ පිහිටවන උදේනි මිස්ටද දොහොත් මුදුන් දී নমස්කාර කරමි. මේ උදව් උපකාර කරන සියලු දෙනාට වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස සිත් සකස් වේයයි ප්‍රාර්ථනා කරමි. මා එය අදිෂ්ඨාන කර භාවනා ශාලාවට ඇවිත් බුදුන් වැඳ තුනුරුවනට ජීවිතේ පූජා කර පර්යංක භාවනාවට වාඩි වුනි. කොට්ටයද බංකුවට තබා වාඩි වුනිමි. පැයක්වත් සිටිමි අදිෂ්ඨාන කළෙමි. සිහියෙන් හුස්ම රැල්ලට හිත තබා ටික වේලාවක් ගිය පසු හුස්ම රැල්ල කයෙන් නොදැනී අද දිනද නලල ඉදිරි පිටින් මණිකක් වගේ දෙයක් ඉදිරියේ දිස්විය. එය ඉහළට යන වග දැනුනි. සිතද නොදැනී ගියාය. ගොඩ වේලාවක් සිටින්නට හැකිවිය. කුමක් වීදැයි නොදෙනිමි. ගන්ටාර සද්දෙන් සිත ආ බව දැනුනි. පර්යංකය ලනුපැදුරේ. සක්මන් භාවනාව සිහියෙන් පටන් ගත්මි. පළමුව කයේ ස්වභාවයට දුනිමි. හිසේ පටන් පාදයේ දක්වා ඉන්පසු වම දකුණ වශයෙන් සක්මන් කළෙමි. ඔසවනවා යනවා තබනවා යයි සිහියෙන් සක්මන් කළෙමි. ලනුපැදුරෙන් පාදයෙන් තද ගතියක් දැනුනි. ටික වේලාවකින් පාදවලින් පැදුරේ තද ගතිය තදින් දැනුනි. තෙරුවන් සරණයි සුවපත් වේවා. හොඳයි. හිතේ දැන් අර වාඩි වෙච්ච එකේදී නම් මට තේරෙන විදිහට ටිකක් සමාධිය පැත්තට හිත ගිහිල්ලා තියෙනවා. කාගේද කියලා දැනගන්න පුළුවන්ද? මෑනියෝ මෙහෙ මිට කලින් තැවිලා තියෙනව නේද? එක දවසක් ඇවිල්ලා තියෙන්නේ. මේ නැවත නිකන් මේ මොකක් හරි මේක පේනවද? හැමතිස්සෙම වගේ පේනවද? චුට්ටක් එන්නකෝ බලන්න. මෙතන මේ තියලා තියෙන මේ එකක්. මේ ඒ කියන්නේ තරුවක් වගේද පේන්නේ? හඳ පේනවා වගේද? ඉර පේනවා වගේ මොනවද පේන්නේ? තරුවක් වගේ. තරුවක් වගේ. මැණිකක් වගේ ස්වභාවයක් තියෙන මැණිකක් වගේ. ඒක කියන්නේ ඇස් දෙක පියාගත්ත ගමන් ඒක එනවද දැන්? ඔව්. ඇවිල්ලා ඉහළට යනවද? ඔව්. ඒක බලන්න යමු වෙනවා. ඔව්. ඒක බලන්න යමු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකට හිත කැමති. කැමති. හරි. ඊට පස්සේ හිත ඒක අස්සට රිංගනවද? ඔව්. හරි. ඔතර සහනලාවක් ඉන්න පුළුවන්. ගොඩ වෙලා අර ගන්ටාරි සද්දෙන් තමයි අවදි වෙන්නේ. හොඳයි. ඔතන ඉතින් සාමාන්‍ය කවුරුට සමාධි මිත්තක් කියලා කියනවා. දැන් ඕක පාවිච්චි කරලා අපිට ගැඹුරු සමාධියකට යන්න පුළුවන්. හැබැයි ඉතින් සතිය ටිකක් දුර්වල වෙන්නත් පුළුවන්. ඔය හරියේදී. නිකන් අරකට නිකන් ටක් ගාලා හිත බහිනවනේ. ඒක අස්සර රිංග ගන්නවනේ හිත. ගිහිල්ලා ඒක තුල නිකන් නිමග්න වීමක් වෙනවා. ඒක තුල නිකන් අර ඒකාත්මීය වීමක් වෙනවා. අපිට මුළු ලෝකෙම අමතකයි. ඒක තුල සමාධිමත්ව ඉන්න පුළුවන්. සමත සමාධියක් උතන තියෙනවා. හැබැයි සතිය දුර්වල වෙන්න පුළුවන් ඉස්සරහදී. ඉතින් ඒ හින්දා මෑනියෝ ටික වැඩිපුර සතිය පැත්තට අවධානය යොමු කරන්න. ඒ කියන්නේ ආනාපාන සතිය දිගට දැන් කාලයක් තිස්සේ ආනාපාන සතිය වඩනවද? ඒක තමයි. කොයි කාලේ ඉඳන්ද ඕක එන්න ගත්තේ? මම කෙදරතිත් වැඩි හරියක් කරනවා. කරාද? හොඳයි. එතකොට වරදක් නැහැ. ඔතනින් දැන් සක්මන කරද්දී තාම මෙනෙහි කරනවද මොන හරි වම දකුණ එහෙම කියනවද? ස්වාමීන් වහන්සේ මම අර පානදුරේ ගාමිණී ප්‍රියන්ත කියන මහත්තයා ළඟටත් යනවා. හරි. ඒ කියන්නේ මං අහන සක්මනේදී මේ වම දකුණ කියලා මෙනෙහි කරනවද ඔසවනවා තබනවා කියලා මෙනෙහි කරනවද? දැන් මෙනෙහි නොකර කරන්න. දැන් මෑනියන්ට සමාධි පැත්ත ටිකක් තියෙනවා.
ඒ හින්දා පොඩ්ඩක් වැඩිලා තියෙනවානේ. ඒ හින්දා මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. හොඳ සංසුම් මනසකින් මේ දැනෙන දේවල් එක්ක ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒ කියන්නේ දැන් හිතන්න දකුණු පාදයේ පොළවේ දැන් හිතන්න මෙහෙම ඉස වෙනවා. මේ පාදයේ එස වෙනකොට මේ එසවීමත් එක්ක දැන් මේක කියලා හිතන්නකෝ අපේ අවධානය. මේක පාදේ නම් මේ අවධානයයි මේ පාදයයි එක එල්ලෙම අරන් යන්න. පෙරපසු නොවි මේ එස වෙනකොට ඒ එසවීමත් එක්කම හොඳට අවධානයක් තියෙනවා. ඊට පස්සේ තබනකොටත් ඔන්න ඒ අවධානය තියෙනවා. ඊට පස්සේ තැබුවට පස්සේ දැනෙන දේවල් ගැනත් හොඳ අවධානයෙන් ඉන්න. මෙනෙහි කිරීමක් ඕනේ නැහැ දැන්. එතකොට දැන් ඔක් කරගන්න පුළුවන් වෙයි. මොකද දැන් සමාධිගත පැත්තක් තියෙනවනේ. ඒ මේ අභ්‍යාසය හරහා සතියට තමයි වැඩියෙන් අවධානයක් එන්නේ. සතියට ප්‍රඥාවට ඒවට තමයි වැඩි මූලිකත්වය දෙන්නේ. එතකොට සක්මන ටික වැඩිපුර කරන්න දැන්. සක්මනෙන් ඒ වමනා කරන අනිත් කුසලතා ටික හදාගන්න උත්සාහන්ත වෙන්න. එදිනෙදා කටයුතු සිහියෙන් ඉන්න. හොඳයි. 6 වෙනි වාර්තාව ගෞරවනීය ස්වාමින්වහන්ස පර්යංක භාවනාව සක්මනට පසු පර්යංක භාවන සඳහා හිඳ ගතිමි මුළු ශරීරය හා දෙපා වල වේදනාවන් දැනේ. ඒ දෙසම අවධානයෙන් සිටියෙමි. ක්‍රමක්‍රමයෙන් වේදනාව හීන වී යයි. කයට සිත යෙදුවෙමි. උදරයේ පිම්බීම හැකිලිම කෙරේ සිහිය පිහිටුවෙමි. ඒ අතරින් ආශ්වාසය හා ප්‍රශ්වාසය ප්‍රකට වූ බැවින් ඒ දෙස බලා සිටියෙමි. ආශ්වාසයේ දිගු බවත් ප්‍රශ්වාසයේ කෙටි බව හා උණුසුම් බවට අවධානය යොමු කළෙමි. සිතුවිලි පැමිණේ. ඒ බව දනිමි. නැවත සිතුවිලි පහවයයි. ආශ්වාසයට හා ප්‍රශ්වාසයට අවධානය යොමු කරමි. මෙසේ සිදුවීම් වාර ගණනාවක් සිට මේ ආනාපානයට සිත යොමා සිටියේදී ආලෝකයෙන් වරහන් ඇතුලේ පාට විදුලි බල්බ් වැනි ඇති වී නැති වී යයි. ඒ දෙසම බලා සිටියෙමි. ආනාපානය ප්‍රකටව නොදැනේ. ශරීරයේද ඇති බවක් නොදැනේ. ඒ දෙසම බලා සිටියෙමි. දෙයස හැර බැලීමට සිත් විය. ඇස හැර බැලීමට දෙයක් නොමැති බව ඒ සමගම අවබෝධ විය. නැවතත් ආනාපානයට සිත යොමු කළෙමි. සිතුවිලිද පැමිණේ. ඒ අතරින් ඉහත තත්වයට වරින් වරපත් විය. මාගේ මේ භාවනා අත්දැකීමට ඔබ වහන්සේගේ උපදෙස් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔව් දැන් ඒ කෙනාට කියන්න තියෙන්නේ දැන් ඔය දැම්ම ඔය පහළ වෙන දේවල් ගැන බලන්න යන්න එපා. ආනාපානෙත් එක්කම ඉන්න. මොකද දැන් අපේ හිතේ දැන් ආනාපාන සතිය හරහා සමතේ පැත්තත්, ඒ කියන්නේ ඒකාග්‍රතාවයේ පැත්තත් හොඳට දියුණු වෙනවා. විපස්සනා පැත්තත් පස්සේ හදා ගන්න පුළුවන්. දැනට ඔය ටිකක් ඒ පැත්ත යන්නේ. ඒ නිසා දැම්ම හැබැයි ඔය පහළ වෙන දේ දිහා බලන්න ගියොත්, ආලෝක දිහා බලන්න ගියොත් මේක කැඩෙනවා. දුර්වල වෙනවා. ඒ නිසා දැම්ම ඒවා විචිත්‍ර වෙන්න පුළුවන්. ඒ පේන දේවල් බොහොම හිතට ප්‍රිය උපදන දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා ඒක ආපුදෙන් මම හැබැයි ආනාපානයත් එක්කමයි ඉන්නේ. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් එක්කමයි ඉන්නේ කියලා පොඩ්ඩක් හිත මෙල්ල කරගන්න. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් එක්කම තව ටිකක් ඉන්න. මේක දිගද, කෙටිද, උණුසුම්ද, සිසිල්ද, කොයි නාස්පුඩුවෙන්ද යන්නේ. එහෙම කියලා පොඩ්ඩක් අර විමසීම පැත්ත තව ටිකක් වර්ධනය කරලා දෙන්න. එතකොට සමාහයට ඔය ආලෝක ස්වභාවය තව ටිකක් දීප්තිමත් වෙන්න පුළුවන්. එහෙම හේදුවන්නේ නැතුව ඇවිල්ලා නතර වෙන්නත් පුළුවන්. එතකොට අපිට ඕකෙන් තව ඕනනම් ප්‍රයෝජනෙ ගන්නත් පුළුවන්. ඒ නිසා තාම ඉක්මන් වැඩි ඒක දිහා බලන්න. එතකොට අපි ඉක්මන් වෙලා ඕක දිහා බලන්න ගියොත් ඒකත් නැති වෙනවා මේකත් නැති වෙනවා. ආයි බින්දුර වැටෙනවා. ආයෙත් ඉතින් මුලින්දන් හදන්න ඕනේ. ඒ නිසා දැම්ම ඒක දිහා බලන්න අවශ්‍ය නැහැ. ආස්වාසේ ප්‍රස්වාසේ දිහාම බලාගෙන ඉදිරියට කරගෙන යන්න. හොඳයි. 7 වන වාර්තාව ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව තරමක වේගයකින් සක්මන් කිරීම ආරම්භ කළෙමි. ටික වේලාවක් යන විට මුළු කයම අරමුණ වන්නට විය. යටිපතුල් පමණක් නොව සමස්තයක් ලෙස මුළු කයම අරමුණු විය. තව ටික වේලාවක් යන විට කයට පිටින් බලන් ඉන්න ගතියක් වගේ දැනුනි. ඇවිදිනවා. ඒ ඇවිදින එකෙන් වෙන්වෙච්ච තවත් බලන් ඉන්න ගතියක් දැනින. මට හරියටම කියන්නට නොතේරෙයි. ඇවිදින එකක් වෙනවා. ශබ්දයක් ඇහෙනවා. වේදනක් දැනෙනවා. තව මොකක් හරි එකක් තියෙනවා. ඒකට අර ශබ්ද වේදනා මොනවත් බලපෑමක් නැත. සිතුවිලිත් කොතෙකුත් ආවත් කිසිම ප්‍රශ්නයක් නොවිය. වෙනදට සිතුවිලි කියන්නේ ලොකු වදයක්. ඒත් අද එහෙම නැත. ඒ සියල්ල තිබියදී වෙනම එකක් වෙනම ඇති වගක් තමයි දැනුනේ. හරියටම පැහැදිලි කිරීමට නොතේරෙයි. ඒ සමග පර්යංකයටත් වාඩි උනේමි. එහිදී අරතරම් එම తত্ত্বය පර්යංකයේදී අත් නොවින්ද අතර එසේ නිදහසේ වාඩි වී සිටීමට හැකිවිය. ශාන්ති ගතියක් පර්යංකය පුරාම තිබින. උපදේශ අවවාද ලැබේවා. සුවපත් වේවා. හොඳයි. යන විදිය හොඳයි.
දැන් අපි ඕක තමයි අත්‍තරම මේ කියන්නේ එක පැත්තකින් පරතෝ බැල්මක් කියන්නේ ඕක තමයි. ඒ කියන්නේ දැන් අපි වැඩේ වෙනවා අපිට පුළුවන් ඒකෙන් අයින් වෙලා ඒක දිහා බලන්න. ඕක තමයි සතිපට්ඨානයේ හැදෙන එක හැකියාවක්. දැන් සාමාන්‍යයෙන් අපිට වෙන්නේ මොකක් හරි අත්දැකීමක් ලැබනකොට ඒක අස්සේ හිර වෙලා ඒක ගැන එක ගැටිලා ඒකත් එක්ක බැඳිලා ඇලිලා පටලවා ගන්න එක තමයි වෙන්නේ. දැන් සතිපට්ඨානය හරහා අපිට පුළුවන් වෙනවා මේ අත්දැකීමෙන් පොඩ්ඩක් අත මිදලා අත්දැකීමෙන් පොඩ්ඩක් බැහැර වෙලා ඒක දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න. ඒතකොට තේරෙන්නේ නිකන් වෙනත් කෙනෙක් ඇවිදිනවා වගේ. ඉතින් ඒක තමයි ඔය පොඩ හැදී එන්නේ වරදක් නැහැ. කරගෙන යන විදිහ හොඳයි. ඔක දිගට දියුණු කරන්න. එතකොට ඔය සක්මනේදී ඔය වෙලා තියෙන தত্ত্বය පරයන්කෙදිත් දැනේවි. දැන් හිතන්න ආස්වාස ප්‍රස්වාසය අපි පාලනය කරන තාක් අපි ඒකට අත පොවන තාක් ඒක මේ සාර්ථක වෙන්නේ නැහැ. අපි මේක හදන්න යනවානේ අපි බලෙන් ගන්න යනවානේ හුස්ම. ඒ කියන්නේ තාම සමබරතාවය අපිට අහු වෙලා නැහැ. පස්සේ අපිම තේරුම් ගන්නවා නෑ මේකේ තියෙනවා පොඩි රටාවක්. මට අවශ්‍ය නැහැ මේක මොකක්වත් පාලනය කරන්න හයියෙන් හුස්ම ගන්න මොකක්වත් අවශ්‍ය නැහැ. මට තියෙන්නේ යාට වැඩේ වෙන්න දෙන්න තියෙන්නේ. ඒතකොට නිකන් කය ඇවිල්ලා වෙන කෙනෙක් වගේ. වෙන කෙනෙක්ගේ කයක් වගේ. එයාට ඕමනාවයකට එයා හුස්ම ගන්නවා. කැමති විදිහට එයා හුස්ම ගන්නවා. මට තියෙන නිකන් පැත්තකින් ඉඳන් බලන් ඉන්න විතරයි තියෙන්නේ. වැඩිය මම දඟලන්න දෙයක් නැහැ. ඔන්න ඔය සමබරතාවය යෝගය හඳුනා ගන්නවා. වරද්දලම තමයි හඳුනගන්නේ. ඒක බය වෙන්න දෙයක් නැහැ. Tamanටම තේරෙනවා එතකොට මේක මෙච්චර කාලයක් මම මේ අනවශ්‍ය දෙයටයි මේ දඟලලා තියෙන්නේ. එහෙම ඕනේ නැහැ. මට තියෙන්නේ මේක ඉබේ වෙන්න දීලා පැත්තකින් ඉඳන් බලාගෙන ඉන්න තියෙන්නේ. එතන තමයි අන්න එතන සතුටක් එන්න ගන්නෙ. තව හැකියාවන් දිනු වෙන්න ගන්නෙ. ඒ නිසා පාරට වැටිගෙන එනවා වැඩේ කරගෙන යන්න. 8 වෙනි වාර්තාව ගෞරවනීය ස්වාමින්වහන්සේගෙන් අවසරයි. මම නවක යෝගිනියක් නොවේ. මෙය මාගේ 4 වෙනි වාර්තාවයි. සක්මන් භාවනාව. පාදයේ ස්පර්ශයේ මූල කර්මස්ථානයේ ලෙසගෙන එම දැනීමත් සමග සක්මනේ යෙදුණෙමි. සක්මන අතරතුර ශබ්දයක් ඇසුණද වේදනාවක් දැනුණද එම ශබ්ද හෝ වේදනා අරමුණු කරගෙනද සක්මන සිදු කළ හැකිය. එසේම වේදනාව ශබ්දය අතරින් පාදයේ දැනීමද මෙනෙහි කළ හැකිය. සිතුවිලි පැමිණෙන විට ඒ දෙස බලා හිඳිමි. එවිට ඒවා නිරුද්ධ වී යයි. නැවත කුමන හෝ දැනීමක් අරමුණු කරගෙන සක්මන පුරාම සතිය පැවැත්විය හැක. පර්යංක භාවනාව. හුස්ම රැල්ල අරමුණු කරගනිමින් පර්යංකයට වාඩි වුනිමි. සුළු වේලාවකින් කාන්තා මුහුණක් විශාල වී මා ඉදිරියට දිස්සුනි. ඊයේ දිනද විරූපී මුහුණක් එසේ දිස්සූ අතර ඒට මා බිය වුනිමි. නමුදු අද දිස්සූ මුහුණ දෙස මා එක එල්ලේ බලා සිටියෙමි. එය නොපෙනී යනවත් සමගම මා හිස් තැනක නතර වුනි. හිස්තැනේ සිටින විට ශබ්දයක් අරමුණු විය. නැවත ශබ්දය හරහා හිස්තැනට පැමිණෙයි. හිස්තැනේ සිටින විට හුස්ම රැල්ල දැනෙනවාදැයි බැලිමි. එය අරමුණු කරන විටම එය අරමුණු වූ අතර නැවත හිස්තැනකටපත් වෙයි. ඒ අතරින් සිතුවිලිද ඇත. සිතුවිලි දෙස බලා සිටින විට ඒවා නිරුද්ධ වේ. නැවත හිස්තැනටපත් වෙයි. වේදනාවන් අරමුණු විය. අරමුණු වනවත් සමගම නැවත හිස්තැනටපත් වෙයි. එසේ හිස්තැනේ බොහෝ වේලා සිටියෙමි. සෝදායි බවද හොඳින් දැනුනි. පින්වත් ස්වාමින් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියට උපදෙස් ලබා දෙනු මැනවි. කාගෙද කියලා කියන්න පුළුවන්ද? නෑ, තේරුම් ගන්න. කොච්චර කාලයක් භාවනා කරනවද? ස්වාමීන් වහන්සේ මම දැන් මාස 5-6ක වගේ ඉඳලා තමයි අර එදිනෙදා එහෙම සතිය මේ පුරුදු කරන්න පටන් ගත්තේ. නැත්නම් ගොඩක් කල් තමයි භාවනාවට යොමු වෙලා. හරි. එතකොට දැන් මොනවාද ඔය මේ ඕක දිහා බැලීම නිසා තේරලා තියෙන්නේ මොකද්ද? ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට පරයන්කයට වාඩි වුණාම හුස්ම රැල්ල අරමුණු කරනකොටම හිස් තැනකට යනවා. ඒ ගියාට පස්සේ මේ සමහර වෙලාවට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඒකෙන් නැගිට්ටට පස්සේ මොකද උනේ කියලාවත් දන්නේ නැහැ. ඒකට ගොඩක් කැමැත්තක් ඇති වෙනවා. කවුරු හරි කතා කරත් අර නැගිටින්න හැම කැමැත්තක් ඇති වෙන්නේ නැති වෙනවා. ආයේ සමහර වෙලාවට මේ එහෙම ගියාම උවමනාවෙන් අරමුණු කරගන්න පුළුවන් ඕන දෙයක්. ඒ කියන්නේ හුස්ම රැල්ල හරි, ශබ්දයක් හරි. සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදී ස්වාමින් වහන්සේ මට මේ මම මුලින්ම පාදයේ ස්පර්ශය මෙනෙහි කරමින් සක්මන පටන් ගන්නවා. එතකොට මට ඒකේ සියුම් දේවල් ගොඩක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ අතරේදී වේදනාවක් දැනුණත් මේ සද්දයක් ඇහුණත් පාදයේ ස්පර්ශය නැතිව ගිහිල්ලා අර දේ අරමුණු කරගෙන සක්මනේ එක දිගටම සතිය පවත්වන්න පුළුවන්. හොඳයි. ඒ නිරීක්ෂණය කරන දේවල් වලට මොකද වෙන්නේ? නිරීක්ෂණය කරන දේවල් කියන්නේ ස්වාමීන් වහන්සේ දැන්
මට ඒක අර කලින් කෙනෙක් සඳහන් කරා වගේ අර පිටතින් කෙනෙක් බලනවා වගේ අර එක පාදයක් පොළවට තද වුණාම අනිකේ භාගයක් ඉස්සෙනවා. එතකොට එක පාදයක් බර වෙලා ඒකේ ආධාරයෙන් අනිත් කකුල ඇදගෙන මාව යනවා වැටෙන්න යනවා වගේ දේවල් හරි. දැනෙනවා. හොඳයි. දැන් ඔවා බැලීම හරහා නිකන් අවබෝධයක් විදිහට මොකක් හරි නිකන් හිතලා තියෙනවද? මාස 6යි දැන් සම්පූර්ණ වශයෙන් කරන්න අර මාස 6ක් වගේද? එහෙමද? සම්පූර්ණ වශයෙන් කිව්වට ස්වාමීන් වහන්සේ කියන්නේ අර කැඩි වගේ තමයි යෝග මම කරේ ඇත්ත වශයෙන්ම. කමන්න වෙලා තියෙන දේ නම් නරක නැහැ. මේ හොඳයි. තාටිය දැන් ඔය දැන් අපි ඔය නිරීක්ෂණය කරන්නේ යම්සේ අවබෝධයක් පිණිසනේ නේද? එතකොට ඒක ඒ කියන්නේ හිතර නිකන් කාවදින ගතියක් ආවා නම් වටිනවා. ඒක නෑ මම පොඩ්ඩක් හාරලා බැලුවේ. අර වෙනදා තිබුණා කම්මැලි ගතියක් සක්මනේදී. දැන් මට එහෙම කම්මැලි ගතිය කියන්නේ හරිම විනෝදයක් වගේ ඒකට කැමැත්තක් ඇති වෙනවා. හරි. ඒත් මට තාම ඌමනා පිළිතුරු ටික හම්බුනේ. කවන්නේ ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක බලෙන් දාගන්න අවශ්‍යත් නැහැ. තව ටිකක් කොහොම කරගෙන යන්න. කොහොම කරගෙන යනකොට හිතන්න දැන් ඔය ටික අතහැරිලා හිත විවේකයෙන් ඉන්නනේ දැන් ඔය හදන්නේ නේද? හිස්තනක් කියලා කියන්නේ අරමුණක් විශේෂයෙන් නැහැ. හිත ටිකක් නිකන් පාඩුවේ ඉන්නවා. තනියෙන් ඉන්නවා නේද? දැන් ඔය තනියෙන් ඉඳීම දිනු කරන්න. දැන් මේක පොඩ්ඩක් ඉතින් මුලදී මේ ඔය දැනෙන දැනීම් ටිකක් පෙන්ලා දෙන්න. ඊට පස්සේ හිත ඒ ටික බලලා එයාට ඇති වුණාට පස්සේ ආයෙ ටික අත්හැරලා දාලා තනියෙන් ඉන්න ගණේවි. ඊට පස්සේ බලන්න තනියෙන් ඉන්න පුළුවන්ද කියලා. දැන් ඒ තනියෙන් ඉන්නකොට හිතන්න හිතට සිතුවිලි එනවා කියලා. ඊට පස්සේ සිතුවිලි ගැනත් නිරීක්ෂණය කරන්න. සිතුවිලිට මොකද වෙන්නේ කියලා බලන්න. දැන් ඔතනදී අවශ්‍යයි ඇත්තටම ටිකක් අර අපි කියන්නේ ධම්මවිචය කියලා. ධම්මවිචය කියලා කියන්නේ මේක දිහා ටිකක් සෙවිල්ලෙන් ඉන්න එක. මේවට මොකද වෙන්නේ කියලා නිකන් නිරීක්ෂණය කරන එක. දැන් අපි ඔය ඔක්කොම දිහා බලන්නේ ඒවා තුලින් හරියට ඉගෙන ගන්නවා වගේ. මේගොල්ලෝ හැසිරෙන විදිහ, ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන විදිහ, ඒගොල්ලෝ කොච්චර දිගට ඉන්නවද නැත්නම් මේ එහෙම කියලා නිකන් ඒගොල්ලන්ගේ ඇසුරෙන්මයි අපි තේරුම් ගන්න හදන්නේ. දැන් මම මෙහෙම නිකන් පොඩි උදාහරණයක් කියන්නකෝ. දැන් හිතන්න අපි ඔන්න රහස් පරීක්ෂකයෙකුට දෙනවා හොරෙක් අල්ලන්න කියලා. දැන් මේ හොරෙන් බව දැනගන්න නම් එතකොට සාක්කිත් තියෙන්න ඕනේ නේද? ඉතින් එතකොට එහෙනම් අපි ඒ හොරාට හොරකම් කරන්න දීලා ඕනේ නාන්න රහස් පරීක්ෂකයා හොරාව අල්ලගන්න. එතකොට නේ බෙල්ලෙන් අල්ලගන්න පුළුවන් වෙන්නේ නේද? එතකොට සාක්කි දන්නවා. එතකොට රහස් පරීක්ෂයම දන්නවා මේ තනිකර හොරෙක්ම තමයි කියලා. ඔන්න ඒ වගේ අපිත් කරන්නේ. එතකොට රහස් පරීක්ෂකයා ඒ වෙලාවේ කතා කර දින්නේ නැහැ නේ. එතකොට වෙන දිහාවක් බලාගෙන දින්නේ නැහැ නේ. එතකොට කොහෙද ඉන්නේ? හොරා දිහාම බලාගෙන ඉන්නේ. එතකොට හොරාද හොරකම කරන්නේ නැත්නම් රහස් පරීක්ෂකයාද? දෙන්න. දැන් හොරා මේ රහස් පරීක්ෂකයා කියනද හොරා කියලා රහස් පරීක්ෂකයා කියනවද නැත්නම් මොකද්ද වෙන්නේ? හොරකම කරනකොට රහස් පරීක්ෂකයාත් හොරෙක් වගේ දිහා බලාගෙන ඔව් එයත් හොරෙක් වගේ නම. ඒකත් හොරෙක් වගේ නම් තමයි නෑ ඊටත් වඩා දැන් හොරාමනේ වැඩේ කරන්න ඕනේ නේද? හොරකම කරන්න ඕනේ හොරා. රහස් පරීක්ෂකයා එතකොට අන්න රහස් පරීක්ෂකයා දැන් අවධානයෙන් ඉන්න එක විතරයි යා කරන්නේ. බොහොම මධ්‍යස්තව යාට හොරෙක් නොවෙන්නත් පුළුවන් නේද? සමහරට වැරදි මිනිස්සෙන් නිවැරදි මිනිහෙක් වෙන්නත් පුළුවන් නේ. අපි හරියටම දන්නේ නැහැනේ. යන්නේ පොඩි ඔත්තුවක් ඇවිල්ලා තියෙන්නේ. දැන් එතකොට මෙයා මේ සාමාන්‍ය මිනිස්සෙක්ද හොරෙක් නොමේද අහිංසකයෙක්ද කියලා බලන්න නම් එයාව සෑහෙන කාලයක් නිරීක්ෂණය කරන්න ඕනේ. ඒ වගේ තමයි අපි මෙතනත් කරන්නේ. අපි කරන්නේ හොඳට හිත එකඟ කරගෙන සංසුන් කරගෙන බොහොම අපක්ෂපාතීව නිරීක්ෂණය කරනවා. ඒතකොට මෙයාගේ හැසිරීම තුළින් තමයි අපි තීරණය කරන්න ලැබෙන්නේ මෙයා නම් මෙන්න මේ වගේ තමයි කියලා. තේරුණාද? එතකොට දැන් මෙතෙන්දිත් අපි මේ දැනෙන දේවල් ඔන්න ඔය වගේ නිරීක්ෂණයකට තමයි ලක් කරන්නේ. ඒතකොට එහෙම කරන්න අපි තුල අවබෝධයක් වැඩෙන්න ඕනේ. ඒක එනකන් ඉතින් කරගෙන යන්නයි තියෙන්නේ. ඒක අපිට බලෙන් ගන්න බෑ. නිකන් හිතට පොවන්න තේරුමක් නැහැ. අපි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කියන්නේ අස්පනා අපිට ඒක තේරෙන්න ඕනේ. දැනෙන්න ඕනේ. අපි ඒක දැකලා තමයි මේ අවබෝධය එන්නේ. යාම හොරකම් කරනවා දැකීම තුලින් මෙයා තේරුම් ගන්න නිශ්චිත වශයෙන්ම මෙයා නම් හොරා කියලා නේද? ඒ වගේ තමයි මෙතනත් මේ දේවල් වලට ඒගොල්ලන්ටම කටයුතු කරන්න දීලා කැමති විදිහට හැසිරෙන්න දීලා තමයි මම තේරුම් ගන්න. මේගොල්ලන්ගේ හැටි නම් මෙන්න මේ වගේ. කියලා ඒතකොට තමයි අපිට තේරෙන්නේ. දැන් ওই වගේ හිත නිකන් මොකක්වත් ඇසුරු නොකර ඒ කියන්නේ කායිකව දැනෙන දේවල් ටික අයින් කරලා දැන් එයා පාඩුවේ ඉන්නවා නම් ඊට පස්සේ හිමීට ටිකක් සැහැල්ලුවෙන් හිත දිහා බලන්න. හිතට නිකන් අරමුණු එන්න දීලා බලන්න. තේරුණාද? දැන් අර හිත හිර කරගෙන මොකක්වත් එන්න නොදී මොකක්වත් කරන්න බෑනේ. ඒ වෙනුවට නිකන් අරමුණකට එන්න දෙනවා. ඊට පස්සේ එයා කොහොමද කටයුතු කරන්නේ කියලා ඒකත් දිහා බැලුවා. තවත් එකක් ඔන්න එනවා. එයාත් දැන් මොන වගේද කියලා ඒකත් දිහා බැලුවා. ඔය වගේ අර ඒ නිරීක්ෂණය හරහා තමයි අපිට තුල අවබෝධය එන්න පටන් ගන්න.
නිරීක්ෂණය තව ටිකක් වැඩි කරගෙන ඔහොම කරගෙන යන්න. යන විදිහ හොඳයි. සමහරවිට දැන් අර සිතුවිලි එහෙම ආවහම මං ඒ දිහා බලාගෙන ඉන්නවත් සමහර ඒවා ආව ගමම බලනවා. එතකොට ඒවා නිරුද්ධ වෙලා යනවා. තව සමහර ඒවා ඇවිල්ලා ගොඩක් වෙලා තියෙනවා. ඒත් මට එහෙම ගැටලුවක් එහෙම නැහැ. මං ඒත් බලාගෙන ඉන්නවා. එතකොට ගොඩක් වෙලා තිබිලා ඒවත් නිරුද්ධ වෙලා එතකොට යනවා. හරි. එතකොට ඒ සිතුවිලි දිගට ඉන්නේ නැද්ද? දිගට ඉන්න නෙමෙයි දෙන්නේ. නෑ එනවා යන බවක් තමයි මට නම් පේන්නේ. කියන්නේ. හොඳයි. ඔහොම වෙන්න දෙන්න. ඔහොම ඒතර Tamanටම තේරෙවි මොකද්ද මේගොල්ලන්ගේ වැඩේ කියලා. කරගෙන යන්න විදිහ හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ නවැනි වාර්තාව පැහැදිලි කර ගැනීමක් තියෙන්නේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ ඊයේ දින සිදු කළ ධර්මදේශනාවේදී සතිය අවස්ථා 8කදී පරිණාමය වන බව ඔබ වහන්සේ විසින් දේශනා කරන ලදී. සතියේ පරිණාම අවස්ථා 8 පිළිබඳව යම් දැනුවත් කිරීමක් කරන ලෙස ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මට පොඩ්ඩක් එකක් දෙකක් කියන්න බෑ. ඉතින් මම කියන්න. මොනවද ලොකු සංසි කිව්වේ? ස්වාමීන් වහන්සේ මුලින්ම කිව්වේ අර නිකන් ආරම්භක අවස්ථාවේ සතිය තියෙනවා මේ පටන් ගැනීම. ඊට පස්සේ දැන් ස්වාමීන් වහන්සේ කිව්වේ ටිකක් වර්ධනය වෙනකොට හරියට යෝගාවචරය පරිස්සම් වෙන්න ඕනි කියලා ස්වාමීන් වහන්සේ. ඒක කිව්වේ අර ගොපල්ලෙක් මේ කුඹුර කන්න දෙන්නේ නැතුව හරක් ටික මේ ආරක්ෂා කරනවා වගේ මේ ආරක්ෂා කරන්න ඕනේ. ඒ අවස්ථාවේදී ගුරු ඇසුර ඕනේ. පුළුවන් තරම් ආරණ්‍ය වලට යන්න. ඒ වගේ කියලා කිව්වා. මේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වා දැන් මට අටම නම් හරියට මතක නැහැ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ දැන් ඒක හරියට වැඩුණට පස්සේ ස්වාමීන් වහන්සේ මේ දැන් අස්වැන්න නෙළුවට පස්සේ කුඹුරට බහින්න දෙන්න. එතකොට ගහන්න යන්න එපා හරකුන්ට. ඒ වගේ එක එක අවස්ථා තියෙනවා කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ. ඒ අවස්ථාවට. එහෙම ඉතින් ඒක තමයි. ඒ ටිකද කිව්වේ? රයිට්. හරි. මම මේ බැලුවේ කනෙක්ෂන් එකක් ගන්න. හරි. එහෙමනම් කායානුපස්සනා සතියක්, වේදනානුපස්සනා සතියක්, චිත්තානුපස්සනා සතියක්, ධම්මානුපස්සනා සතියක් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ද්‍රිය සතියකට එනවා. ඊට පස්සේ බල සතියකට එනවා. ඊට පස්සේ බොජ්ජංග සතියකට එනවා. අන්තිමට සම්මා සතිය එනවා ඔය ආරෂ්ඨාංගික මාර්ගයේදී. ඒ කියන්නේ අවස්ථා 7ද තියෙන්නේ එතන. 4ක් එතන ආවා. ඉන්ද්‍රිය බල බොජ්ජංග 8ක් එනවා. හරි. එතකොට එහෙම දෙයක් හිතා ගන්න පුළුවන්. ඉතින් කියන්නේ කායानुපස්සනා මට්ටමේදී අපි කය ඇසුරේ සිහිය පවත්වනවා. එතකොට සිහියට ලක් කරන අරමුණ වශයෙන් ගත්තොත් කායික අරමුණක්. ඊට පස්සේ වේදනානුපස්සනාවේදී කායික වේදනාවක් වෙන්නත් පුළුවන් මානසික වේදනාවක් වෙන්නත් පුළුවන්. එතකොට වේදනාව තමයි ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ. එතකොට චිත්තානුපස්සනා මට්ටමේදී හිතට එන අරමුණක් සිතුවිල්ලක් සංස්කාරයක් කියලා අපි කියන්නේ. සිතුවිල්ලක් අපි අරමුණු කරගන්න පුළුවන්. ඊළඟට ධම්මානුපස්සනා මට්ටමේදී ඊට වඩා ටිකක් ගැඹුරු පැත්තක් තියෙනවා. ඉතින් ඒක එකක් කියලා සැලකුවාට එතනත් ක්ෂේත්‍රයක් තියෙනවා අතරම. දැන් එතෙන්ද නීවරණද ස්කන්ධ කියනවා. ඊළඟට ආයතන තියෙනවා, බොජ්ජංග තියෙනවා. එතන ඇත්තම ලොකු පරාසයක් තියෙනවා. කොහොමද සරලව ඉතින් ඒක ධම්මානුපස්සනා සතියක් කියලා කියන්න පුළුවන්. දැන් ওই ටික වඩාගෙන යනකොට ඊට පස්සේ ඉන්ද්‍රිය සතියක් කියලා දැන් ඔන්න යෝගාවචරයට තේරෙනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙන්න මෙහෙම සතියක් කියලා එකක් තියෙනවා. මුලදී අපි දන්නේවත් නැහැ නේද? සතියක් කියන්නේ මොකද්ද කියලාත් එච්චරම අවබෝධයක් නැහැ. පස්සේ තේරෙනවා දැන් නම් අද නම් ටිකක් සතිය තියෙනවා දැන් නම් සතිය නැහැ. උදේ නම් සතිය හොඳට තිබුණා දැන් ඔන්න සතිය දුර්වලයි. කියලා අර සතිය වශයෙන් අපි තුල යම්කිසි ආධ්‍යාත්මික කුසලතාවයක් තියෙන අය ඒකේ අඩු වැඩි වීම පවා අඳුන ගන්න අන්න යෝගාචරයකට පුළුවන් වෙනවා. සමහර දවස්වලට ඔන්න තේරෙනවා අද නම් හොඳටම හොඳයි සතිය. එයා තමයි අද රජ කරන්නේ. අනිත් ඒවා එච්චරම සාර්ථක නැහැ. හැබැයි සතිය නම් හොඳටම තිබුණා කියලා අන්න Tamanට තේරෙනවා. ඒතකොට තමයි අර ඉන්ද්‍රිය මට්ටමක් කියලා කියන්නේ. එයා නිකන් අර රජ කෙනෙක් බවට පත් වෙලා. එයා සිත නිකන් පාලනය කරන ගතියක්. සිත ඒකෙන් තේජවන්ත වෙච්ච ගතියක් ඔන්න සතියේ තියෙනවා. ඒක ඉන්ද්‍රිය සතියක් කියන්න පුළුවන්. බල මට්ටමට එනකොට එතෙන්දි දැන් බයක් නැහැ. හිත ඕන තැනක යන්න පුළුවන්. හිත ඕන තරම් වෙන දේවල් කරනවා. හැබැයි සතියෙන් ඒ බල ගැන්විලා තියෙන නිසා දැන් යෝගාවචරය තුළ විශ්වාසය තියෙන ඕන ලාවක මට මේක හදා ගන්න පුළුවන්. ඒ විශ්වාසය ඇවිල්ලා තියෙනවා. බල සතියේදී. මොකද්ද ලස්සන පාඩයක් එනවා මේ පමාදේ න කම්පතිති සති බලං. ප්‍රමාදයක් වුණාට හිත ගිහිලා වෙන අරමුණු වල අතරමං වෙලා හිටියට ඒ ගැන කම්පා වීමක්, තැති ගැනීමක්, පසුතැවීමක් හිතේ නැහැ. මොකද දන්නවා දැන් හදා ගන්න පුළුවන්. මට දැන් ක්‍රම ටික අහුවෙලා තියෙනවා. මෙන්න මේ ක්‍රම ටික පාවිච්චි කරගුවා මට ටක් ගාලා ආයෙත් මෙයාව හදා ගන්න පුළුවන්. බල සතිය. ඊළඟ බොජ්ජංග සතියේදී තමයි ඇත්තටම සම්පූර්ණයෙන්ම අපි මේ සතිමත් බව නිවීමක් කෙරෙහි, කෙලෙස් දුරු කිරීමක් කෙරෙහි, සම්පූර්ණ ආධ්‍යාත්මික ජීවිතයක් කෙරෙහි අපි ලස්සනට යොමු කරගන්නේ බොජ්ජංග මට්ටමේදී. ඒත් මෙතින් අපි මේ හදාගෙන සතිය සාමාන්‍ය ලෞකික දේවල් වලටත් පාවිච්චි කරන්න පුළුවන්, ආධ්‍යාත්මික දේවල් වලට
පාවිච්චි කරන්න පුළුවන්. බොජ්ජංග මට්ටමේදී තමයි යා ලස්සන්ට හරවන්නේ. දැන් මේක පාවිච්චි කළ වෙන වෙන දේවල් කරලා වැඩක් නැහැ. මේකෙන් මම මේ සංසාරයෙන් ඈතර වෙන්න උත්සාහ කරන්න ඕනේ. මේක ඒ සඳහා මම යොදා ගන්න ඕනේ. කියලා අන්න මේ අවබෝධයේ පිණිස නිවීම පිණිස සතිය පාවිච්චි කරන ගතිය. සම්මා සතිය මට්ටමේදී කියන්න පුළුවන් ඉතින් කොහොමද? එතෙන්දී ඇත්තටම තනියෙන් යන ගමනක් නෙමෙයි. සම්මා සතිය යන්දී එයාට වීරිය එකතු වෙනවා, ධම්මවිචය එකතු වෙනවා. ඔය වගේ අර සමූහයක් එක්ක යන ගමනක් එතන තියෙනවා. තනියෙන්ම නෙමෙයි. විශේෂයෙන්ම වීරියයි, ධම්මවිචයයි, සතියයි. ඔය තුන එකතු වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඒ වගේ දැන් ඉතින් ඇත්තටම එයාට තේරිලා. මෙන්න මේ දේ තමයි කරන්න තියෙන්නේ. සීල සමාධි ප්‍රඥා විදිහට මේ ටික වැඩෙන්න ඕනේ. ගන්න ඕන තියෙන මාර්ගය වෙන්න මේකයි. ආයෙත් වෙන වෙන තැන් බල ගිහිල්ලා වැඩක් නැහැ. දැන් ඉතින් මට තේරෙනවා මෙන්න මේකයි කරන්න ඕනෙත් කියලා. තාම නම් ඉතින් මම සාර්ථක නැහැ. හැබැයි වැඩේ තේරෙනවා කියලා අන්න Tamanට විශ්වාසය ඇති වෙනවා. ඒ මට්ටම වෙනකොට ඉතින් ආරෂ්ඨාංග මාර්ග සතියක් නැත්නම් සම්මා සතියක් කියලා කියන්න පුළුවන්. හොඳයි. ඉතින් අපිට ලැබිලා තියෙන ලිඛිත වාර්තා ඔක්කොම එපමණයි. කාට හරි වාචික ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් අපිට සාකච්ඡාව අවසන් කරන්නත් පුළුවන්. හොඳයි. ඉතින් ප්‍රශ්නයක් මොකුත් නැහැ නේද? හොඳයි. එහෙනම් අදත් අපි පැයක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. නැවතත් සවස් 4ට ධර්ම දේශනාවත් සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.